type කියනවා විදිය ක්‍රමය. යා මොන විදිය කෙනෙක්ද? I don't know what type of a man you are. මන් දන්නේ නැහැ ඔයා මොන type එකේ මිනිහෙක්ද කියලා. right. එහෙම්ම තියෙනවා පුතේ feature F E A T U R E feature කියනවා නිබන්ධනේ ලක්ෂණ features. right. මෙන්න දැන් මේ පාඩම කියවලා පුතාලා හොයා ගන්න ඕන මිස්ටර් රංජන්ගේ age වයස හොයන්න ඕනේ. detail කියලා ඉස්සරහින් ලියන්න ඕනේ. body right ලියා ගන්න. එයාගේ ඇඟ කොහොමද? හොඳින් වැඩුණු කෙනෙක්ද? සාමාන්‍ය වැඩුණු කෙනෙක්ද? සම්පූර්ණයෙන් වැඩුණු කෙනෙක්ද කියලා බලන්න ඕනේ. complexion පුතාලගේ ඊළඟ වචන කොටේ තියෙනවා ඒක. චූටි වල ලියා ගන්න. complexion මොකක්ද? සමේ පැහැය. එදා හිටියේ නැති අයනේ. right dictation එකේ දීලා ඇත්තේ complexion සමේ පැහැය. next one height එයාගේ උස. nose නාසය කොහොමද? face මුහුණ කොහොමද? hair කොණ්ඩය කොහොමද? other වෙනත් ලක්ෂණ අර ටිකට මුකුත් අයිති නැති ඒවා එතෙන්ට එන්න ඕන. other වෙනත් ඒවා. හරි. දැන් පුතේ මේවා පුතාලා කරලා තියෙන්නේ best friend හොඳම යාළුවා ගැන ලියන්න ඕන. හැබැයි වෙනසක් තියෙනවා. වෙනද යාළුවා ගැන ලියුව විදියට නෙමෙයි. You have to use many adjectives. එයාගේ විස්තර නාම විශේෂණ ගොඩක් දාලා සියලුම විස්තර දෙන්න ඕන. වෙනද අපි හොඳම යාළුවා ගැන ලියනකොට එයාගේ කොණ්ඩේ ගැන ලිව්වද? නෑනේ කලාතුරකින් ලියන්නේ. නෝස් එක ගැන ලිව්වද එයාගේ? රැවුල වවලද නැද්ද? ඒව ලිව්වද? නෑනේ. ඔන්න දැන් 10 පන්තියේ ඒවත් විස්තර කර කර තමයි එන්න හදන්නේ. හරි පුතේ? හරි. එහෙනම් ඔන්න පළවෙනි පාඩම කියවලා අපි දැන් ඔන්න ඔය ටික හොයාගන්න හදන්නේ. හරිද? ඊළඟට පුතේ ඩයලොග් එකක් කියවනකොට පොඩි කොලයක් ළඟ තියාගෙන විභාගෙදී හොඳේ දැන් නෙමෙයි. ඒ ප්‍රධානම කොටස් ටික සටහන් කරගත්තාම වැඩි පහසුයි. පොඩි සටහනක් පැත්තකින් දා ගන්න ඕනේ. කාටද කොට කොණ්ඩේ දිග කොණ්ඩේ එහෙම නැත්නම් ආපහු මුලින් ඉඳලා හොයන්න වෙනවා. හරිද පුතේ? හරි. එහෙනම් පාඩමට අපි එනවා. අමාරු වචනයක් આવුනොත් ටක් ගාලා ලිව්ව පොතේ ලියාගත්ත තේරුම ගොඩක් වෙලා ගන්න එපා. කරුණාකරලා පොතේ ලියන්න එපා පුතේ හොඳේ. සමහර ඉස්කෝලේ ගුරුවරු කියනනේ ඔතනින් ලියා ගන්න කියලා. I don't like it. මම නම් ඒකට කැමති නෑ. පුතාලා එහෙම ටීචර් කෙනෙක් කිව්වොත් පුතාලා හරිද ගානේ ටීචර් මම පොතේ ලියන්න ආස නෑ කියලා ටක් ගාලා අර වචන ලියාගෙන එහෙම ලියන්න. හරිම පාඩම කරන ක්‍රමෙත් මම කියලා දුන්න පුතාලනේ. හෙට ටීචර් මේ පාඩම නම් කරන්නේ අද විනාඩි 10ක් අරගෙන මේ පාඩම කියවලා නේද? ඒකේ තියෙන අමාරු වචන පොතේ ලියාගෙන ඩික්ෂනරිය පෙරලා නැත්නම් ෆෝන් එකෙන් නේද? ඩික් එකට ගිහිල්ලා වචන හොයලා තේරුම ලියා ගන්න. එතකොට හෙට ටීචර් පාඩම කරනකොට I will surely understand. මට ෂුවර් එකටම තේරෙනවා. තේරෙනවද? එහෙමයි කරන්න ඕනේ එතකොට පාඩමක් කරනකොට. right. දැන් මම මේ පාඩම ඔක්කොම කියලා දීලා තේරුම කියලා දීලා right ඊට පස්සේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තරක් දීලා හෙට ගිහිල්ලා ලොක්ක වගේ විභාගේ මේ ටීචර් කරනකොට කිව්වට වැඩක් නැහැ. ඒ ඉංග්‍රීසි නෙමෙයි. ඒ කොපි කිරීමක් බවට පත් වෙනවා. ඒ නිසා මම එහෙම කරන්නේ නැහැ. පුතාලා එහෙම කරන්නත් එපා. හොඳේ. හරි. එමු එහෙනම් පාඩමට අපි රෝල් ප්ලේ භූමිකාව ඩයලොග් දෙබස කන්වර්සේෂන් සංවාදය right role play එකක් කියන්නේ භූමිකාවක්. දෙතුන් දෙනෙක් ඉන්න එක. අංකල් ඇන්ජලෝ කතා කරනවා hello children මේ ළමයිනේ how are you කොහොමද ඔයාලට? මිතිනි hello uncle we are fine අපිට කදිමයි අපි සනීපෙන් thanks සැපදුක් ඇහුවට. ඉෂිනි uncle you seem to have changed මාමේ seem using ඔයා පේන්නේ change වෙනස් වෙලානේ. ඔන්න එකකට උත්තරේ ලැබුණානේ. ඊළඟට අංකල් ඇන්ජලෝ මොකද අහන්නේ? really ඇත්තටම how කොහොමද?
එපාල මිතින කියන මොකක්ද? You don't have your beard anymore. ඕ මාමි ඔයාගේ beard එක නෑනේ. beard යටි රැවුල නෑනේ. What happened? මොකද උනේ? I decided to shave it off. මං තීරණය කළා ඒක shave කරලා දාන්න. අන්න ඒ වචනේ දන්නේ නැත්නම් ලියන්න අපේ කොල්ලෝ නම් ඕව දාන්න. දැන් මූණේ ඔන්න කෙස් ගස් ඇවිල්ලානේ. ඔක shave කරගන්නවා. shave කියන්නේ රැවුල බානවට පුතේ. shave රැවුල බානවට. right? ඔයාලා ડોක්ටර් කෙනෙක් නර්ස් කෙනෙක් වුණාම patient රෝගියෙක් වෙලා හදිස්සියේ ගියොතින් ඇක්සිඩන්ට් එකක් මොනවා හරි වෙලා හරි නේද? right. ඒ ඇක්සිඩන්ට් එක එතන ඔපරේෂන් එක කරන්න කලින් කියන එතන shave කරගන්න කියන. දැන් මේ හරි ලෝම ගොඩක් එහෙම තියෙනවා නම් නේද? ඒ ටික shave කරන්න ඕනේ. නැත්නම් මේ ඇලෙනවනේ පුතේ කාස්ටර් ගැහුවා. ඒ වචනේ කොහොමද ඉගෙන ගන්න වෙනවා අපිටනේ. right. එහෙනම් එයා කියන beard එක shave off. රැවුල කපලා දැම්මා. ඊළඟට ඉෂිනි ඔන්න මාම ඉෂිනිට කියනවා you have changed too ඔයත් වෙනස් වෙලානේ you now have long wavy hair ඔන්න ඉෂිනිට තියෙනවා මාම කියන්නේ you now have long wavy hair මාම කියනවා ඉෂිනි දැන් ඔයාට තියෙන්නේ දිග රැලි කොණ්ඩයක් නේ තියෙන්නේ කාටද ඉෂිනිට හැබැයි කියන්නේ අංකල් හරි ඒ පාරේ ඉෂිනි මොකෝ කියන්නේ sorry it looks very nice හරි ලස්සනට පේනෝනේ right ඔන්න කෙනෙක් right you are beautiful today අද ලස්සනයි ඔයාගේ ෂර්ට් එක ලස්සනයිනේ කොණ්ඩේ කපලා තියෙන ලස්සනයිනේ එහෙම කිව්වහම එහෙම hina වෙලා හරියන්නේ ලස්සනේ කිව්වට ස්තුති කරන්න ඕනේ okay thank you right ඔන්න යා ඒ වැඩේ කරන්නේ ඉෂිනි thank you uncle ස්තුතියි මාමේ but I like straight hair ඔන්න කියන වැඩේ ඉෂිනිට තියෙන්නේ මේ වගේ එකක් එයා like ආස මොකටේ straight කෙලින් තියෙන straight හරි නේද black hair right straight black hair straight hair කියලා තියෙන්නේ ඒ පාර කියනවා like මිතිනිස් කාගේ වගේද මිතිනිගේ වගේ ඔන්න ඉෂිනි ආස මේ කොණ්ඩෙට මිතිනිට තියෙන්නේ මේ කොණ්ඩේ straight hair එකක් කළු කොණ්ඩයක් අපේ කට්ටිය එහෙම තමයිනේ Tamanට තියෙන දෙයට නෙවෙයි ආස නැති දේවල් වල නේද right හැබැයි සමහර අය ඉන්නවා Tamanට තියෙන දෙයින් satisfied සෑහීමටපත් වෙනවා අපේ තාත්තට බයිසිකලයක් නෑනේ මෝටර් බයික් එකක් පුෂ් බයික් එකක් තියෙන්නේ මම ඒක රැක ගන්න ඕනේ ඒ තාත්තට තියෙන හැටි මම මහන්සියෙන් ඉගෙනගෙන ජොබ් එකක් කරලා මම තාත්තට උදව් කරලා බයික් එකක් අරගන්න දුක් කියලා වැඩක් නෑ අනේ තින්නේ නෑනේ මොනවද දුක් වුණාට බයික් එකක් හම් වෙනවද නැහැනේ right don't be upset නැති දේවල් වලට පුතේ කවදාකවත් දුක් වෙන්න එපා තියෙන පුංචි දෙයින් සෑහීමටපත් වෙලා සතුටින් ඉන්න එකේ එහෙම හැටි හරි ඒ පාර ඔන්න මිචිනි කියන්නේ මොකක්ද but I don't like my hair අනේ ඉතින් මොනව කරන්නේ තියෙන්නේ මේන් කක් මිචිනි කියනවා I don't like මං ආස නැතිලු මගේ කොණ්ඩේ ඔය හැටි පේනනේ I wish I had wavy hair ඔන්න ලස්සන වාක්‍යයක් තේරුමත් ඔබට හිතා ගන්න බැරි වාක්‍යයක් තග්ගාලින් I wish I had a car කියලා ලියන්න පුතේ I wish I had a car පොතේ ලියන්න එක මේව ලියන්න ඕනේ I wish I had a car නමේ පන්ති අක ඔය වගේ වාක්‍යයක් දෙකක් තිබ්බා ඔබ හිතන්නේ ඔබට මතක විශ් කියන්නේ සුබ පතනවටනේ හරි නේද හා මේ ඒ තේරුම නෙමෙයි හොඳේ right මෙතන තේරුම පුතේ හිතෙනවා I wish I had a car මට හිතෙනවා මට කාර් එකක් තිබුණා නම් කියලා මට හිතෙනවා
මට කාර් එකක් තිබුණා නම් කියලා. I wish I had a car. නැති දෙයක් ගැන හිතලා කියන එක. එහෙනම් කියන්නේ මට හිතෙන මට සුරතල් මොනරෙක් හිටියනම් කියලා. කියන කටියත් එක. I wish I had a සුරතල් මොනරෙක් pet peacock. A pet peacock. හරි. Wavy hair like yours ඔයාට වගේ. එපාර අංකල් ඇන්ජලෝ මොකද කියන්නේ? Why not Mithini? You have beautiful straight black hair. මිතිනට තියෙන්නේ straight black hair. ඔන්න අංකල් ඇන්ජලෝ තව විශේෂණයක් දැන් මේක. ඇයි නැත්තේ ඔයාට තියෙන්නේ ලස්සන beautiful straight black hair නේ. කළු කොණ්ඩයක් නේ තියෙන්නේ. right ඒ පාර වරහන් ඇතුළේ තියෙනවා. Mithini picks up a photograph from the coffee table. Mithini coffee table එකෙන් එහෙනම් ඒගොල්ල coffee drink කරන්න හදන නේද? right pick up අහුල ගන්නවා coffee එකක් නේ. ඒ පාර sorry photograph එකක් ගන්නනේ. right. Who is this gentleman uncle? කවුද මාමේ මේ gentleman මහත්තයා? gentleman ගේ ගෑනු සතා කවුද? lady නෝනා නේද? අංකල්ට ආන්ටි ඉන්නවා. ජෙන්ටල්මන්ට ලේඩි ඉන්නවා. right. ඊට පස්සේ ඒ වගේ අර ස්ත්‍රීලිංග පුරුෂලිංග පද 11 වෙනම පාඩමක් තියෙනවා. 6ක් තිබුණා මේ පාඩම. හරි. ඒ පාර අංකල් ඇන්ජලෝ මොකද කියන්නේ? He is my new boss. කමාවෙන් පස්සේ බොස් ගැන විස්තර කරනවා. කවුද බොස්? Mr. Ravi Ranjan. රාජන්. අන්න දැන් අර වගෝ පුරවන්න ඕන වෙන ටික. හරි. මිතිනි මොකෝ කියන්නේ? He is very tall, හරියුසයි and fair. ඔන්න අපි අද ඉගෙන ගන්න වචන කොටේ තිබුණු වචනයක් මට මතක හැටියට fair. හරිනේ? difficult word list 2 එකේ තිබුණා fair කියන වචනය. අපි තව ටිකකින් හමු වෙන්නේ. fair කියලා කියන්නේ නෑ. ඒක නෑ පුතේ. අපි ටක් ගාලා ලියමු පුතේ වැදගත් වචනයක්. fair. හරි පුතාලා පොඩි කාලේ ඉඳන් දන්න fair එක කියන්න. mother went to fair. Wednesday fair. බදාදා fair. පොළ. ඔන්න එක තේරුම. පොළට තියෙන fair කියන. දෙක. අපේ principal මාර strict. හරි සැරයි. සැරයි කියන්නේ අකාරුණික නෙමෙයි. එයා යකෙක් නෙමෙයි. එයා මම යාළුවට ගැහුවා. මම තරහේ වැරදි මට කේන්ති කියලා ගැහුවා. අපි දෙන්නගේ නඩුව අහලා මගේ හොඳම යාළුවනේ ඉතින් මං ගැහුවේ. දෙන්නත් එකම කණෙන් අල්ලන් ඉන්නේ කිව්වා. උඹලා දෙන්නේ යාළුවෝ නිසා. ප්‍රින්සිපල් සර්ගේ දඬුවම ෆෙයා. පොඩි දෙයකට මේ අපි දන්නෝනේ ෆෙයා. මොකක්ද? සාධාරණයි. සාධාරණයි කියන ෆෙයා. එකක්. අනිත් එක පොළට ෆෙයා මේ අකුරුමයි. සාධාරණයි ෆෙයා මේ අකුරුමයි. තුන්වෙනි එක. දැන් ඔන්න මං ඇහුවොත් පුතාලගෙන් මම am I black? මං කළු කෙනෙක්ද? white සුදු කෙනෙක්ද? නෑ. ඉරිසියාවට ඉඳන් නෑ කියයි සර් කළුයි කියලා හොඳේ. මං ඒව ගණන් ගන්නෑ. මම වැඩිය කළුත් නැති සුදුත් නැති එක්කෙනෙක්. දැකුම් කළුද? නෑ. ෆෙයා මම. මොකද පුතේ ෆෙයා කියන්නේ? තල එලලු. තාලෙලුයි කියන එක. ඔන්න තේරුම් තුනයි හොඳේ මතක තියාගන්න. ෆෙයා හරිනේ පොළට කියනවා. Excuse me sir. ඔව්. එතකොට sir turn TAN කියන්නේ තලෙලු නෙමෙයිද? TAN tan වචනේ පුතේ. TAN වචනේ. tan කියන්නේ දවල සුදු පාටට හුරු. tan කියලා කියන්නේ. හරිනේ පුතේ? සුදු පාට හුරු දවල කියන එකේ අර්ථය. හරි. හරි. Thank you sir. okay ෆෙයා වල සාධාරණයි තලලුයි. right. එහෙනම් මේකේ විරුද්ධ වචනේ. අපේ සර් මුකුත් අහන්න තෝ ගහගෙන ගියා. එයා හරි අසාධාරණයි යන්නේ. මොකද්ද වචනේ? unfair. තලලුයි හරිනේ සාධාරණයි එකේ විරුද්ධ වචනේ. අසාධාරණයි unfair. තව fair එකක් තියෙනවා.
තග්ගාල එකක් ලියාගන්න. ස්පෙලිංස් වෙනස්. ඔන්න අකුරු වෙනස් එයාගේ. F A R E fair. අර වචනේ පොඩ්ඩක් શબ્ද කරනකොට fair මේක fair. right මොකක්ද තේරුම? උදේ කලබලයට මං අද ගෙදරින් ආවේ. මාර වැඩේනේ බස් එකේ යන්න සල්ලි ගන්න මතක නැති වුණා. හරිනේ? මං ඉතින් බස් ෆෙයාර් එක ගෙනාවේ නෑනේ කොන්දොස්තර මහත්තයට කියලා ගියා. බස් ෆෙයාර් එක මොකද්ද පුතේ? ගාස්තුව. අන්න හරි. ගාස්තුව. ගාස්තුවට ෆෙයාර් කියනවා. ඊළඟට පුතේ මේක සීසන් ටිකට් තියන අය ගාව තියෙන ওই වචනේ. සීසන් එකේ ගහලා තියෙනවා. right ෆෙයාර්. තනි ගමනට ගාස්තුව කියලා ගහලා තියෙනවා. මොන වචනේ අකුරුත් එක ඉඳන් පටලවා ගන්න. right ඊළඟට එහෙනම් මාමා කියනවා එයාගේ බොස් fair in complexion සමේ පැහැයෙන් තලෙලුයිලු isn't he neither that question එකක් ඒක right uncle Angelo yes he is about 180 centimeters right in height උසින් සෙන්ටිමීටර් 180ක් වෙනවා. ඔන්න පුතාලගේ උස සෙන්ටිමීටර් ගානින් බලා ගන්න මතක තියාගෙන ඉන්න. මෙන්න පුතේ මීටර් ලියන හැටි METR මීටර් හීටර් ලීටර් තියටර් මීටර් හීටර් ලීටර් තියටර් ඔක්කොම ඉවර වෙන්නේ R වලින් සෙන්ටිමීටර්. එරනේ උස ගැන කියන හැටි අපිට ඊළඟ දවසේ කතා කරන්න තියෙන නිසා මම ඒකට වැඩි වෙලා නාස්ති කරන්නේ නැහැ හොඳේ. right එහෙනම් උසින් කියලා දින කොච්චරද සතකලු අකුරින් he looks අන්න ඔහු බලනවනේ මේ පෙනෙන්න තිබෙනවනේ he looks right to be middle aged මැදි වයසේ and well built හොඳින් වැඩුණු කෙනෙක් well built mitine look he has a beard like you ඔයාට කැමතිනේ මේ like වගේ ඔයාට වගේ beard යටි රැවුලක් තියෙනවා දැන් නෙමෙයි ඉස්සර තිබුණා වගේ and hair looks කොණ්ඩේ පේන්නේ very thick ඝනකමයි එදා ලිව්ව අපිනේ thick ඝනකමයි and black Uncle Angelo, that's right. And he has a pointed nose. Nose nahe komi. Pointed. Ulunasya. Tavanas monawas tiyenne. Idiri පාඩම් වල තියෙන. Flat. ටිකක් උල් නැති නාසයක්. Flat. දැන් බලන්න කොහොමද පස්සේ බලන්න ආසේ. right ඊළඟට and sharp eyes as දෙක sharp තියුණු ඇස් සමහරුන්ට sleepy eyes නිදිමත ඇස් සමහරුන්ට dull eyes සමහරුන්ට brown eyes සමහරුන්ට blue eyes සමහරුන්ට black eyes වැඩි දෙනෙකුට black right තියුණු ඇස් ඊළඟට which makes him look very pleasant right boss hari prasannai pleasant although unat he is my boss eya mage boss unat he is a very nice man eya hari nice man කෙනෙක් මම පුතාලගෙන් චුක්ති දෙයක් අහන්නම් ඔන්න ඉස්සර නම් කම්පැනි එක කොහේ හරි වැඩ කරන තැනක බොස් කිව්වහම නේ හරි භයානක රළු නිකන් ඔන්න බොස් එනවා අමාරු හරි බයයි දැන් එහෙම නෑ now boss is very friendly දැන් පුතේ බොස් හරි friendly ඉන්නේ හරිනේ හරිම friendly හිතවත්ව තමයි වැඩ කරන්නේ අපි කෙනෙක්ගෙන් වැඩක් ගන්නකොට පුතාලාත් ඉගෙන ගන්න දැන් ඔයාලට නංගිලා මල්ලා ඉන්නවනම් එයාලගෙන් වැඩ ගන්නකොට රළු විදියට වැඩ ගන්න බෑ නපුරු වෙලා වැඩ ගන්න බෑ ආදරෙන් කියලා තමයි වැඩ ගන්න පුළුවන් කෙනෙක්ගෙන්නේ right දැන් පහත් සේවකයෙක් කෙනෙකුට බොස් සුදේට good morning කියනවා නේද එයාට good morning කියනවා එහෙම කියලා උදෑසන එනකොට එයාව පිළිගත්තාම එයාගේ හිතේ happiness සතුට තියෙනවා එයාට එන පොඩි mind එකට energy එකක් ශක්තියක්
අනේ අපේ බොස් කොච්චර හොඳද අපිට සුබ පතනවා අපිව පිළිගන්නවා නේද එතකොට අර මනුස්සයාකින් ඕන තරම් වැඩගත හැකිනේ රයිට් ඔන්න විනාඩියක් පරක් වෙලේනෝ සමහර අය බයනේ දැන් 8:35යි 8:30ට නේද එන්න ඕන විනාඩි 5ක් පරක් දැනගෙන බෑගෙනවා අර මනුස්සයා මොකද වෙන්නේ ඔයාට කලකිරුනේ බොස් කියන්නේ පොඩි දේවල් වලට බයින්නේ හැබැයි ඉතින් හැමදාම පරක් වෙලෙනවා නම් හේතුවක් නැතුව චුට්ටක් බයින්න සිද්ධ වෙනවනේ රයිට් හැබැයි එහෙම නැතුව දැන් විනාඩි 5ක් පරක් වුණානේ රයිට් මොකද හේතුව කියලා අහලා හා කමන්නේ අපි වැඩ කරගෙන යන් කියලා එහෙම කිව්වොත් නේද 4:00ට ඕෆ් වෙන එක්කෙනාට නේ බොස් කියන මේ සමහත්යෝ චුට්ටු උදව්වක් ඕනේ මට මේ පොල් ටික ටක් ගාලා ලියලා දෙන්න ඕන හොඳේ 4:00 පාවෙන්නේ රයිට් එයා ඉන්නවද නැද්ද ඉඳලා ලියලා දෙන්න එහෙනම් අපි කෙනෙක්ගෙන් වැඩ ගැනීමේ කලාව ඉගෙන ගන්න ඕනේ නංගිලා මල්ලෙන්ුත් එහෙමයිනේ දැන් පුතාලා වැඩක් කියලා නංගි හරි මල්ලි හරි කරකටොත් බයිනවද නෑ බයින්න එපා සද්ද නැතුව හොඳට ඉන්න ඉඳලා එයා කවදා හරි කොයි වෙලාවක හරි ඔයාගෙන් උදව්වක් ඉල්ලුවාම මොකද කරන්නේ ඒ උදව්ව කරනවා කරන ගමන් කියන්න ඕන මේ මං ඔයාට කිව්වා මට වතුර වීදුරුවක් ගෙනත් දෙන්න ඔයා මට ගෙනත් දුන්නේ නං ගියේ එතකොට මොකද වෙන්නේ එයාට හිතුනේ අනේ මං අයියට මේ උදව්ව කරේ නෑනේ එහෙම කියලා හිතෙනවා අන්න ඒකෙන් පුළුවන් ඔබට එයාව රවට්ට ගන්න නේද රවටීමක් නෙමෙයි එයාගෙන් වැඩ ගන්න පුළුවන් පුතේ ඒක ඉගෙන ගන්න හරිනේ හරි ජීවිතේට පොඩි දෙයක් කිව්වා right shall we see the answers තග්ගාල උත්තර බලමු හා T false ne ha A Uncle Angelo looks the same Angelo mama eda wagemelu right ඒකනේ හා මොකෝ කියන්නේ පුතේ වැරදි නේද false test එකක් ඒක උදාලා මයික් සෝන් කරලා පිළිතුරු දෙන්න එපා සිග්නල් එහෙම අර අඩුයිනේ පුතේ එතකොට අර පොඩි හඳේ වෙන අපහැදිතාවයක් එනවා පුතේ නේ අත් පස්සේලාගේ එහෙම අවශ්‍යම කතා කරමු right දෙක Mr. Ranjan has a beard. ඔව්ද? සර් ටියුට් එකේ උත්තර ලියන්න. ටියුට් එක ලියන්න හරි. ටියුට් එක නැත්තම් පුතේ කවුරු හරි කෙනෙක් ගාව මේ page 2 කියලා දාලා ඉවර වෙලා පිළිතුරු ලියා ගන්න. ඔබට. right. Mr. Ranjan has a beard. රංජන් මහත්තයාට beard එකක් තියෙනවා. තියෙනව නේද? right. මාමට වගේමයිනේ. true මාමට තිබුණා දැන් ඉෂිනි has short hair අන්න මං කරපු වැඩේ ප්‍රයෝජනයක් ලැබුවා මං ලියාගත්තනේ ඉෂිනි has short hair men වැරදීනේ long hair false එක්කනේ මං අනුගමනය කරපු වෙන්නේ next මිතිනි ආස to have wavy hair මිතිනීට හරි නේද තියෙන්නේ straight hair ආස wavy hair මෙයාගේ කොණ්ඩේ හරිනේ right true මිතිනිට තියෙන්නේ ඔන්න අපි දාගෙන තියෙන්නේ straight black hair right එහෙනම් true හරි ඔන්න පුතේ අර මෙතන දැන් ටිකක් පටලලා වෙන්නේ හරි නැත්නම් දෙපාරක් ෂුවර් එකටම කියවන්නේ ඒ වගේම ඉගෙන ගන්න ට්‍රික්ස් කියලා ඒවට කියන්නේ පොඩි උපායන් right අපි යමු පුතේ ඊළඟට එහෙනම් page 2 එකේම තියෙන table එකනේ හරි detail විස්තර කියලා ලියන්න දෙවනේ අපි කෙටියෙන් ලියාගමු පසුව ඒව ගැන විස්තර ලියමු. දැන් සමහර විටේ පුතේ සමහර කියන ටීචර්ස්ලා මේකේ සම්පූර්ණම වාක්‍ය ලියන්න කියලා. මේක ලියන්න අමාරුයි. හරිනේ? right පුතාලා අවශ්‍ය ටික විතරක් සටහන් කරගෙන වැදගත්ම ටික සටහන් කරගෙන අපි පසුව වාක්‍ය බවට පත් කරමු. තව පාඩමක් කරලා ඉවරලා ඉගෙන ගන්න. හරි එක age වයස මෙලන් හරියටම දෙන අවුරුදු 30යි 40යි ඔහොම කියලා දෙනෝනේ. හරි. දැන් එහෙම නෑ. ඒජ් එක මොකද්ද පුතේ? middle age. මැදි වයසේ කෙනෙක්. middle age. body. එයාගේ ඇඟ කොහොමද?
හොඳින් වැඩුණු well built complexion සමේ පැහැය හලෙලුයි නේද fair height උස 180 cms centimeter දිග වචන ලිව්වත් කමක් නැහැ කිසි කරක් කමක් nose එයාගේ නාසය pointed උල්ලු ආපහු nose ලියන්න ඕනේ නැහැ පුතේනේ ඇයි මෙතන nose කියලා තියෙන්නේ නේද face එයාගේ මුහුණ right මොකද්ද face එකට ලියන්නේ මුහුණට හරියටම පැහැදිලි එකක් නෑනේ පොඩ්ඩක් හිමුකෝ අපි එයා තියෙන්නේ අර next hair කොණ්ඩය කොහොමද එයාගේ කොණ්ඩේ thick ඝනකමයි and black කළුයි පුතාලා ඕනනම් ටියුට් එකේ පැත්තකින් ලියා ගන්න මෙන්න මේ වචනේ HAR මේක hair මේක hair දන්නවද යාව හඳුනනවද ලියා ගන්න hair කියන්නේ පුතේ හාවට hair කියන්නේ දැන් කට්ටියට මතක් කරලා වෙන වචනේ යන්නේ අනේ සර් අපි කියන එක තියෙන්නේ rabbit නේ ඔව් හාවට rabbit කියලා කියන පොඩි වෙනසක් තියෙනවා අර white සුදු පාටේ කියන රටහාව rabbit මෙයා දුමුරු පාටේ කියන නැත්නම් කළු පාට හාවොත් ඉන්න දැකලා තියෙද මෙයාට කියන්නේ ගම් හාවා නැත්නම් අපි කියන්නේ අර වල් හාවා ආන්නේ හරිනේ ඇති කරන රටහාවට පුතේ rabbit මෙයා අර දුමුරු පාටේ කියන වචන අපු මතක තියාගන්න කොණ්ඩෙත් එක පටලවා ගන්න කොහොමද HAR right අන්තිම එක අද වෙනත් දේවල් හරි ඔන්න මම ලියපු නැති දේවල් මට මූණට ලියන්න දේවල් තියෙනවද තියෙනවා මොකද ලියන්න තියෙන්නේ එයාගේ මූණ එයා හරි ප්‍රසන්නයි නේද ඒක තියෙන්නේ එයාගේ කොහෙද මුහුණේ තියෙන්නේ අන්න වචනේ PLEASANT face එක pleasant ප්‍රසන්නයි අප්‍රසන්නයි නම් කොහොමද පුතේ වචනේ unpleasant දැන් බලන්නකෝ මේ ටිකටම කියවුනේ නැති වෙනත් ඒවා මොකක්ද මෙන්න sharp eyes right එයාට තියෙනවා sharp eyes තියුණු ඇස් beard right ඊළඟ එක beard දෙකක් දැන් පුතේ මට ඕන නම් මෙහෙම කරන්න පුළුවන් නේ තියුණු ඇස් මූණට එතන ලියන්න පුළුවන් නේ beard එකත් මුහුණට එතන ලියන්න පුළුවන් හැබැයි ඔක්කොම ටික මෙතන දුව මේක ලියන්න දේවල් නැහැනේ වැඩිම හොඳ face මුහුණ ප්‍රසන්නය වෙනත් ඒවා sharp eyes beard right ඔන්න දැන් මිස්ටර් රංජන් sir very tall කියන එක ගන්න බැරිද පුළුවන් එතකොට මෙහෙමද අපි height එක ලිව්වනේ නේද height එක ලිව්වා මෙතන ඒකට ආපහු tall දින් නොගත්තට කමක් නැහැ හරිනේ ලිව්වට ඉතින් වැරද්දක් කියන්නත් බෑ නේ මෙතන තියෙන නිසා මම ලිව්වේ නෑ very tall ගොඩක් උසයි හරි දැන් පුතේ අපි ලබන සතියේ කතා කරනවා හරි නේද කොහොමද මේ වගේ ලයිස්තුවක් අරගෙන වාක්‍ය හදන්නේ කියලා. මේ වගේ ලයිස්තුවකින් වාක්‍ය හදන්නේ කොහොමද කියලා. හරිනේ ඒකට පොඩි පාඩම් දෙකක් තියෙනවා ඊට පස්සේ පුතාලට පුළුවන්. right. අපි ඔහොම මෙමුකෝ පුතාලගේ workbook එකේ වැඩපොතේ තියෙන ප්‍රශ්නයක් ඊළඟට දාලා තියෙනවා. මෙන්න මේ පහළ. right. බලමුකෝ. match the words with the pictures given. දී ඇති පින්තූර සමග words ටික ගලපන්න. හරිනේ? හොඳට බලන්න පින්තූර දිහා. ඔන්න කොණ්ඩේ තියෙන හැටිනේ. හරි.
ඊළඟ එක්කෙනාට කොණ්ඩේ නෑනේ තට්ටේ. ඊළඟ එක්කෙනාට right බුකුටු කොණ්ඩේ ඊළඟ එක්කෙනාට රවුමුණක් තියෙනනේ. ඊළඟ එක්කෙනාට එයාට හිතා ගන්න බෑ මොකක්දයි කියලා මට නම් දන්න හැබැයි. ඊළඟ බබෙකුට රැවුලක් දාලා උඩු රැවුලක් මේ පව් පොඩි එක. ඊළඟ එක්කෙනත් මොකක්ද කියලා හිතා ගන්න බෑ. ඊළඟ එක්කෙනත් බෑ. ටිකක් වචන ටික කියවුවම තමයි හිතා ගන්න වෙනනේ. හරි. මම පොඩි දෙයක් තව කියන්නේ පුතාලට. සමහර වෙලාවට සමහර අය අනවශ්‍ය මොඩ් වැඩ කරනවා. ෆැෂන් වැඩ කරනවා. හරිද? right. ෆැෂන් කළ යුතුද විලාසිතා? ඔව්. හැබැයි අදාළ තැනට අදාළ වෙලාවට විතරයි. තේරෙනවද? දැන් 10 පන්තියේ පිරිමි ළමයි කොණ්ඩේ ළමයෙකුට ගැලපෙන්න තියෙන්න ඕන. ඉස්කෝලේ යන ළමයෙක්. ළමයින්ට හැම කෙනෙක්ම හරිම ආදරේනේ. එතකොට ළමයෙක්ගේ පෙනුම තිබුණොත් තමයි ඒ ආදරේ හරියටම ලැබෙන්නේ. මේ පළවෙනි කෙනාගේ වගේ කොණ්ඩේ උස්සලා තිබුණොත් එයා ළමා ගතියෙන් මිදලා යනවා. ආස නැහැ, ආදර නැහැ කට්ටිය. තේරුණා නේද? රයිට්. එතකොට ගෑල්ලම ගවුමක් අඳිනකොට නේ හිතන්න ඕන මම මේ අඳින්නේ ගවුමක් මම 10 පන්ති ළමයෙක් එහෙම කියලානේ. රයිට්. වෙඩින් එකකට යනකොට මුසිලේ වගේ යනවා නේ. අන්න එතකොට හොඳ පොෂ් එකට යනවා. ලස්සනට යනවා. හැබැයි සල්ලි හැකිතාක් නාස්ති කරලා එහෙම නෙවෙයිනේ. අම්මට තාත්තට තියෙන විදියට ගලපලා රයිට් තමන් ලස්සන පිරිසිදු ඇඳුමක් ඇඳගෙන යනවා. තේරෙනවද? රයිට්. ඒ නිසා ඇඳුමෙහි තියෙනවා ගොඩාක් දේවල් රයිට්. ඒ වගේම ඔබ කරන විලාසිතාවලක් තියෙන ඒ විදිහින් අවශ්‍ය පරිදි ඔබ තැනට ගැලපෙන්න ඉන්න ඕනේ නේද? රයිට්. ඒක හැම ගුරුවරයෙක්ගේම ආදරය ගන්න පුළුවන් නම් රයිට්. හරි වාසනාවන්තයිනේ. සමහර ළමයි ඉන්න ඉස්කෝලේ හැම ටීචර්ම යාට ආදරේ. නිකන් වෙන පන්තිල උගන්නේ කතා කරන් යනවා hinaවෙන්. නේ? සමහර අයත් එක්ක ටීචර්ස්ලා කතා කරන්නේම නෑ ඉන්නේ. රයිට්. වැරද්ද මම කියන්නේ ඔබගේ. සමහර ටීචර්ස්ලා ඉන්නේ එහෙම නැති නේද? වැඩි හරියක් ඔබගේ. හැම කෙනෙක් එක්කම hina වෙලා චුට්ටක් සර් මිස් good morning ඒ වගේ කතා බහ කරාම they will help you. ඔබට උදව් කරන එක. රයිට්. එහෙනම් බලමු වචන ටිකක් ගාලා. එක curly hair. curly hair. තියාගන්න දන්නේ නැත්නම් curly කියන්නේ බොකුතු කොණ්ඩේ. next narrow shoulders. මෙන්න මගේ shoulders උරහිස් ටික නේ narrow පටුයි. උරහිස් පටුයි. wide පළල්. පොඩි දෙයක් අහන්න. පිරිමි අයට තියෙන්නේ පටු උරහිස්ද පළල් උරහිස්ද? පිරිමි අයට පළල් උරහිස්නේ. එයාලට විශේෂ හැකියාවක් තියෙනවා. මොකක්ද? they can lift heavy things. එයාලට බර උස්සන්න පුළුවන්. බර පිටේ තියාගෙන ගෙනියන්න පුළුවන්. සිමෙන්ති කොටයක් ඒ නේද? ඒ වගේ අරගෙන ගෑනුවා ඉන්න පුළුවන් යන්නේ. වැඩි හරියක් පිරිමෑට පුළුවන්. ඔළුවේ තබාගෙන යනවාට වඩා පිටේ තබාගෙන යෑම පහසුය විද්‍යාත්මක හේතුනේ. හරි. next one. round face. වටකුරු මුහුණ. round කියන්නේ වටකුරු මුහුණ. next. spiky hair. ඔය වචනේ තේරෙන්නේ නැද්ද? මොකෝ තේරෙන්නේ නැත්තේ. y කපලා දාන්න. e එකක් දාන්න. s එකකුත් දාන්න. spikes. right. මේ අපේ යාළුවා spikes අරගෙන මිනිහා 100 meters දුවන්න හදන්න හෙට. දැන් මතකේ. මොනයි පුතේ spikes කියන්නේ? උල් සපත්තුනේ. එහෙනම් මේ මොකක්ද? spiky hair. උල් සහිත කොණ්ඩේ. ඔන්න සමහර අයට අලුත් වචනයක් BALD શબ્ද කරන්නේ කොහොමද පුතේ? શબ્ද කරන්නේ bold කියන. bold කියන්නේ තට්ටේ. bold කියන තට්ටේ. right.
next one tall දන්නෝනේ උසයි thin lips lips maybe lips thin කියන්නේ සිහින් තොල් full lips පිරුණු තොල් එතන thin කියන්නේ කෙට්ටුයි නෙමෙයි කෙට්ටු තොල් නෑනේ සිහින් තොල් කියන්නේ ඔන්න ලස්සන හොඳ වචනයක් right MOUST මගේ මතකේ හැටියට හරි අද ඩික්ටේෂන් වල තියෙන පොලේ difficult words 2 එකේ පුතේ හොඳ වචනයක් MOUSTACHE මම ඔන්න ඔතනින් කඩා ගන්න නෑ P එක ගාලා කඩාගෙන මම මේකේ අකුරු මතක තියාගන්නේ කොහොමද නැහැ mouse එක කියලා mouse එක මට කවදාකවත් අකුරු වරදින්නේ නැහැ හැබැයි පුතෝ වචනේ එක නෙමෙයි හොඳේ ඔන්න වචනේ શબ્ද කරන්නේ mustache mustache හරි පුතේ mouse එක mustache අකුරු තමයි වැඩිම වැදගත් අර හඳට ලියන්නේ බැරි එක. දන්න මේ mustache මෙන්න beard මෙන්න මේ ටික mustache උඩු රැවුල. දැන් දන්න ටක් ගාලානේ mustache. හරි. තප්පරයක් දෙන්න. පින්තූරය යටින් ටක් ගාලා ලියන්නකෝ. පැන්සල තියෙනම් වැඩිම හොඳයි. වැරදුනාට කමක් නැහැ. සර් හෝම්වර්ක් එකක් දුන්නා. හරි. මොකද පුතේ? සර් අනිත් ටියුට් එකේ මේ ක්‍රියාපද ලියන්න. හරි. ඉස්සෙල්ලා පුතේ ෂුවර්ම ටික ලියන්න. එතකොට අර අන්ෂුවර් ටික පසුව ගත්තාම ලේසි. හරි සර්. right ඉවරයි සර්. ඉවරයි සර්. හරි. චෙක් කරගමු පුතාලගේ පිළිතුරු. number 1 කොණ්ඩේනේ. මොකද එන්නේ පුතේ? SPIKY. ඔව්. spiky hair පළවෙනි එක. දෙවෙනි එක තට්ටය නේද? BALD bald. මේ B අකුර අනිත් පැත්තට ලියුණාද කියලා බලන්නකෝ. next බොකුටු කොණ්ඩේ curly hair. සූටි හරියක් දාගන්න. අනිත් එක round face. වටකුරු මූණ. round face. ඊළඟ එකට එන්නේ පුතේ narrow shoulder. mic on කරන්න එපා පුතේ.
narrow shoulders පටු උරහි ඊළඟ එක mustache මතකයිනේ mouse ache mustache උඩු රැවුල next one සිහින් තොල් කියන එකනේ thin lips last one tall right now page 3 reading book page 3 එකට එන්න පුතේ ඔන්න ඒ වගේම කොටසක් තියෙනවා right number 1 round face වටකුරු මුහුණක් long face දිගටි මුහුණක් එතකොට පුතේ වචන වලින් අදහස් කරන්නේ එයා round face කියන්නේ හරියට මේ අංශක 360ට සමාන ඒවා නෙමෙයිනේ දල වශයෙන් වැඩි හරියක් කොහොමද එයාගේ මුහුණේ කියන එකයි එතනින් අදහස් කරන්නේ right ඊළඟට long face හරි දිගටි මුහුණක් next one curly hair කැරලි කොණ්ඩය බොකුතු කොණ්ඩය straight hair කෙලින් කොණ්ඩය wavy hair රැලි සහිත කොණ්ඩය bald head තට්ටය mustache උඩු රැවුල beard යටි රැවුල එතන පුතේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා සම්පූර්ණ රැවුල කියන එකටයි පින්තූර වැඩි හරියක් ගැලපෙන්නේ නේද whisker කියන එක එයාගේ උඩු රැවුලක් තියෙනවනේ නේ beard එක වැඩියෙන් තියෙන යටි රැවුල නමුත් සම්පූර්ණ රැවුලට තමයි වැඩි හරියක් අයිති හරි අපි ඊළඟ දවසේ කරන්න තියෙනවා හතරවෙනි පිටුවයි පස්වෙනි පිටුවයි තව පොඩි පාඩමක් තියෙන ඒක කරලා ඉවර වෙලා එතෙන්ට ආවම දෙන්න. right එහෙනම් පුතේ අපි සූදානම් වෙමු dictation සඳහා. take your dictation book. එයාව අරගෙන උඩින් දිනේ දාන පුතේ ලස්සනට. දාලා මෙහෙම ලියුවා dictation 1 හරිනේ right ruler error ruler අංක 10 දාගන්න ruler error ruler අංක 10 දාගන්න අපි පන්තියේදී dictation කියවන විදියයි English day competition ඉංග්‍රීසි තරගයකට ගිහිල්ලා dictation කියවන හැටි පුතේ වෙනවා ඔබට පාඩම් කරගන්න මේක දීලානේ තියෙන්නේ ඒ නිසා I am reading only one මං කියවන්නේ එක සැරයක් හෝ දෙපාරක් පුතාලා dictation තරගයට ගිහිල්ලා English day competition එකකදී එහෙම නැහැ මෙන්න ක්‍රමය අහගන්න right you are given words වචන 10ක් හෝ 20ක් දෙනවා හෝ 15ක් හෝ 25 then another paragraph චූටි ඡේදයක් ওই දෙකම හෝ දෙකෙන් එකක් දෙනවා තරගයක නම් දකුණු පළාත් වගේ එහෙම දෙන්නේ right first read you listen පළවෙනි සැර කියවනවා අහගෙන ඉන්න ඕන second reading you have to write දෙවෙනි වර කියවනවා ඔබ ලියන්න ඕන වචනයක් මිස් වුණොත් ලියා ගන්න බැරිනොත් pardon this again teacher ඒව ඇහුවට නැත ලියා ගන්න බැරි වචනෙට ඉඩ තියන්න ඕන third reading තුන්වෙනි වර කියවනවා you have to check and fill the missing word අර ලියපු ටික check කරනවා right ඒ වගේම අඩුපාඩු වෙච්ච ඒවා පුරවනවා ඒ වගේම කවදා හරි ඉංග්‍රීසි ගුරුවරයෙක් වුණොත් dictation එකක් තරගයකදී කියවන විදියත් වැදගත් කියවන්නේ පළවෙනි සැරේ slow second time දෙවෙනි සැරේ
ටිකක් වේගෙ වැඩියෙන් චුට්ටක්. third reading තුන්වෙනි සැරේ full speed හැකිතාක් වේගෙ. ඒ වගේම පුතේ වචන නෙමෙයි ඡේදයක් කියවනකොට හෝ වාක්‍යයක් කියවනකොට chunk by chunk තේරුම් ගත හැකි කොටසකට කඩලා කියන්න ඕන. I am coming to your place tomorrow with my best friend. ඒ වාක්‍ය එක සැරේ කියන්නේ නැහැ. I am coming to your house with my best friend tomorrow. අන්න එහෙම කෑලියට කඩලා කියන්නේ. chunk by chunk කියල. හරිනේ පුතේ තේරුණානේ? හරි. එහෙනම් පුතාලා දැන් don't cheat me. මාව රවට්ටන්න එපා. You can't cheat me. ඔබට මාව රවට්ටන්න බෑ. රැවටෙන්නේ ඔබ. Be honest to yourself. ඔබ ඔබට අවංක වෙන්න. පාඩම් කරපු වචන වලින් පුතාලගේ කීයක් හරිද කියලා ඇත්තටම බලන්න. හරිද පුතේ? එහෙන් බලන්න. right. පුතාලගේ වීඩියෝ එක දියන පැත්තට හරවගෙන දැන් ලියන්න ආරම්භ කරමු. ඊට පස්සේ මම දෙපාරක් කියන්නේ නැහැ පුතේ හොඳේ. එක සැරේයි අයි සැරයක් කියන්නේ නැහැ. එක දෙපාරක් ඕනනම් කියවන්න. හරිද පුතේ? හරි. right. එතකොට කවුරු හරි ගිය සතියේ හිටියේ නෑනේ. ඔව් ඒ ගිය සතියේ හිටියේ නැති අය දන්න වචන අද උගන්වන පාඩම් තියෙනනේ. ඒ වයින් පුළුවන් ඒවා ලියන්න පුතේ. එයාලගේ 10ම හරි නොගියට කමක් නැහැ. රෙඩි? එහෙනම් පුතාලගේ වීඩියෝස් ඕන් කරගන්න. right. start කරමු. number 1 straight straight number 2 coffee coffee number 3 ussa ussa තුන්වෙනි වචන කියන්නක ussa next ulu ulu 5 although මොන පස්වෙනි එක හැමෝටම පුළුවන් ගිය සතියේ හිටියේ දෙත අර although පස්වෙනි එක හරියට අංකෙට ලියන්න ඕන පුතේ වෙන තැනක ලිව්වට බෑ එකක් තියාගන්න බැරි වුණොත් ඒකට ඉඩ දීලා ලියන්න ඕන දැන් පහක් කිව්වා මම number 6 pleasant pleasant next ganakamai ganakamai next complexion complexion nine wavy wavy last one yati revula yati revula right shall we check
ඔන්න පුතේ පළවෙනිය වචන කිව්වනේ straight STRAIGHT තේරුම එක අකුරක් ලියලා තියන්න කෙලින් කියන එක. next one coffee COFFE හොඳට චෙක් කරලා චූටි හරියක් දාන්න දෙපාරක් චෙක් කරන්න පුතාලා හොඳේ. next one height for pointed number 5 although 6 PLEASANT pleasant ප්‍රසන්නයි thick ඝනකමයි next complexion තමයි බහැයනේ complexion next one wavy last one යටි රැවුලට beard දැන් පුතාලා පහලින් දාගන්න 10න් කීයද කියලා right දැන් යටින්ම ලියන්න පුතාලා මේ වාක්‍ය මම රැගෙන තිබෙනවා I have got ගත්තු ගාන දැම්මා out of 10 10න් හිස්තැන ගත්තු ගාන දාන්න 10ම හරිනම් I have got 10 out of 10 10න් 10යි 10 out of 10 එතකොට පුතේ ඉංග්‍රීසි ගොඩක් අමාරු අය නේද? ගිය සතියේ ඉඳලා අද දක්වා කරපු පාඩම් කරපු දෙයක ප්‍රතිඵලයක් ගත්තා නම් හරි සතුටු වෙන්නේ. එකක් දෙකක් ඉතින් පොඩ්ඩක් වැරදුනාට කමන්නේ. හැබැයි ඔබ හරියට මේ වැඩේ කරා නම් නේද? right එහෙම වර්ධින්නේ අඩුයි. හරි. පුතාලා අතුස්සන්නකෝ all 10 correct. 10ම හරි ගිය පුතාලා දුවලා අපේ. right. Very good. Don't හොඳයි. Right. 9 correct. 9ක් හරි ගියාය පුතාලගේ. Right. Good. 8 correct. 8ක් හරි ගියාය. Right. Good. දැන් අනිත් අය හොඳ නැහැ නෙමෙයි. අපි හිතමු පුතේ මට හරියම ඉංග්‍රීසි අමාරුයි. අද මම පාඩම් කරලා මට වචන 3ක් හරි ගියා. Be happy. සතුටු වෙන්න පුතාලා. අර මේ වචන 3ක් හරි යෑම ඒ ගැන සතුටු වෙන්න. right. හොඳට උත්සාහ කරලා ලබන සතිය කොහොම හරි 4ක් පුළුවන්ද කියලා බලන්න. වැඩි කරගන්න. ඒකම පුතේ ලබන සතියේ පාඩම් කරනකොට ලබන සතියේ දෙන වචන 10 විතරක් නෙමෙයි මේ 10ක් දෙතුන් පාරක් මතක් කරනවා ඊළඟ ටිකත් මතක් කරනවා. හරිද පුතේ? හරි. එහෙනම් අපි එමු දැන් පුතාලා වීඩියෝ ස්ටොප් කරගමු. right. difficult word list 2 අමාරු වචන දෙවෙනි එක. difficult word list 2 හරි. දැන් කවුරු හරි කෙනෙක් ගා තාම පුතේ ටියුට්ස් ඒ ටික අරගෙන නැත්නම් අංකේ දාලා තේරුම ලියාගෙන පසුව හරි ගස්ස ගන්න. හරි.
right 10 දෙවෙනි කොටුව ගාවින් දාගන්න පුතේ 14යි th 14 ඊළඟ කොටුවේ ජැනුවරි right වචන ටික පසු කියවගෙන යනවා පුතාලට කියව ගන්න බැරි වචන පැන්සලෙන් වචනේ අතින් ලියන්න පුතාලා පැන්සලෙන් වචනේ අතින් ලියන්න කියවන්න බැරි ඒවා හොඳේ පුළුවන් ඒවා ලියන්න එපා ලියලා පාඩම් වුණාම මකලා දාන්න පුතාලා පාඩම් වුණාම මකලා දාන්න හරි number 1 BALD bold ඔය එකක් නෑ හොඳේ bold number 2 T කමාවක් දාගන්න T කමාවක් දාගන්න උච්චාරණය මම කලින් ලිව්වනේ mustache number 3 SQUARE square අල්සා යන්නේ පුතේ පටන් ගන්නෙ එකට බැඳි square මයික් එක ෆෝන් එක කාගේද සිහිය නැති බබා කවුද අපේ right තුන්වෙනියා square 4 AVERAGE ඒ කමාවක් දාන්න කමාවක් දාන්න average number 5 broad number 6 e comma medium number 7 pale number 8 මෙන්න මෙහෙම පුතේ වචනේ අකුරු පාඩම් කරගන්න මෙහෙමයි ලේසි විදිය පළවෙනි p කමාවක් දාන්න f e කමාවක් දාන්න f p a කමාවක් දාන්න f p runs අකුරු පාඩම් එතකොට a p p e a r n c e එහෙම කියන්න ගියාම පටලවෙන්නේ ඊට වැඩිය මෙහෙම වෙන් කරාම ලේසි බලන්න පුතේ f p තව එකක් තියෙන මෙහා පැත්තට p f p runs appearance වචන එහෙම වෙන් කරාම අකුරු පාඩම් ඉපද f a p p p e a runs r a n c appearance number 9 I comma n comma I then I comma on I then identify last one s comma දාන්න පුතේ s comma p comma
ඔන්නම කඩා ගන්නවා. right පුතේ දැන් වචනේ ශබ්ද වෙන්නේ මෙහෙමයි. description හැබැයි මේකේ හඬ චුට්ටක් මේ විදිහට අරගන්න. එතකොට di ලියන්නේ නැහැ පුතාලා. සමහරු di ලියනෝනේ description මේ හඬට අරගන්නකොට description de එතකොට වරදින්නේ නැහැ. describe එකත් එහෙමයි. describe de එතකොට di ලියන්නේ. right ඔන්නයි කියවන පුතේ. bald mustache square අතාරින්නේ නැහැ. square average broad medium pale appearance identify description right තේරුම් සටහන් කරගමු. bold තත්ත්වය bold තත්ත්වය mustache උඩු රැවුල square හරි හතරක් නැත්තම් කියනවා සමචතුරස්‍රයනේ අර මුහුණ ගැන කියනකොට පුතේ නිකන් පොඩ්ඩක් කොට්ටු හැදති කියන එකට අදහස් කරන්නේ right average පුරාලා අර වෙනිය තෝරනකොට average එක බලන්නේ විෂයන් 9 එකතු කරා 9න් බෙදුව average එක වෙනවා සාමාන්‍ය average සාමාන්‍ය broad පළල් සමාන වචනේ wide කියන එකනේ wide wide medium මධ්‍යම මාධ්‍යයටත් ඒකමනේ medium මාධ්‍ය media කියන එක medium මධ්‍යම pale හොඳට අකුරු මතක තියාගන්න පුතේ pale කවුරු හරි කෙනෙක් පුතේ ෆේන් පෙළ තියෙනම් ෆේන් ක්ලාන්ත වෙනකොට එයාගේ මූණ pale වෙනවා සුදු මැදි pale සුදු මැදි එයාගේ ඉදිරියෙන් මේ වචනේත් ලියා ගන්න PAIL PAIL කියනවා bucket කියන එක බාල්දිය PAIL කියන බාල්දිය මම වැඩි එකක් කිව්වා next appearance අපේ විදුහල්පතිතුමා appearance එකෙන් හරි නපුරුයි වගේ එනාට හරි කරුණාවන්තයි සර් appearance පෙනුම appearance next one identify හඳුනා ගන්නවා identify හඳුනා ගන්න last one description ඔයාගේ හොඳම යාළුවා ගැන ලියපු description එක මදි ලකුණු 5න් 5ම දෙන්න බෑ විස්තරය right okay shall we read කියවගෙන යම් පුතේ වචනත් එක්ක mic off කරගෙන පුතාලා හරි start bald තට්ටය mustache උඩු රැවුල square හරි හතරක් average සාමාන්‍ය broad පළල් medium මධ්‍යම pale සුදු මැලි appearance
පෙනුම identify හඳුනා ගන්නවා description විස්තරය right අපි දැන් දෙකම කියමු 1 එකයි 2 එකයි ස්පීඩ් කරමු ටක් ගාලා හරි beard යටි රැවුල straight කෙලින් wavy රැලි සහිතයි coffee කෝපි complexion සමේ පැහැය height උස thick ඝනකමයි pointed උල් වූ pleasant ප්‍රසන්නයි although යමක් උනත් දැන් වචන විතරක් කියමු තේරුම නැතුව හරි bold mustache square average broad medium pale appearance identify description okay දැන් පුතාලා එදා අර ඇලෙව්වනේ CR පොතේ අන්තිම පිටුවේ අන්තිම පිටුවට එක පිටුවක් ඉඳ තියලා ඇලෙව්වනේ කොලයක් නේද right ඒ කොලේ උඩින් ගම් චූට්ටක් ගාලා මේකේ මෙන්න මේ චුට්ටි විතරක් ගාලා ඒක උඩින්ම අරවල තියන්න හරිනේ එතකොට right මේ පැත්ත ඉස්සුව ඔන්න 1 එක තේරුම කියන්න මොන වචනේද pale සුදු මැලි තාපේල් එකක් කිව්වා අපි PAIL හරි නේද එතකොට මේ දැන් ඔයාලට පුතේ ඕනනම් මෙහෙමක් පුළුවන් මෙතන එකයි මේ කෙලවර එකයි දෙකක් එතකොට පිටුවම වැහිලා යන්නේ ඒ නිසා අර අලෝකයක උඩින් බලවමු එක පිටුවේ දෙකක් හෝ තුනක් අලෝකෙ එතකොට එතන මෙන්න අපේ අමාරු වචන ටික එතන යට අපේ පාඩම තියෙන අවශ්‍ය දේවල් නේ right now come to the grammar side අපි homework එක ලබන සතියේ බලමු ඉතින්ලා අමාරු වචන මේ අමාරු පාඩම ඉවර කරලිමු අපි එතකොට ලේසියිනේ ඉස්කෝලේ කරනකොට පාඩම හොඳට තේරෙවි අභ්‍යාස හරියට right CR පොතේ මුල් පැත්තේ grammar පැත්ත write the date පුතාලා අද දිනේ දාගම් write grammar කියලා ලියන්නේ පුතාලා grammar right අපි grammar පාඩමේ ඉදා මතක් කරන්නකො පුතාලා උත්තර දෙන්න මගේ ප්‍රශ්න වලට පටන් ගත්ත මාතෘකාව මොකද්ද පුතේ speech නේ කතනය කතාව කතනයේ කොටස් දෙකයි බලන්න එපා පොත කොටස් දෙකයි direct speech indirect speech නේ ප්‍රකෘති කතනය විකෘති කතනය direct speech ප්‍රකෘති කතනය කියන්නේ කෙනෙක් කියූ දෙයක් එම වචනම භාවිතා කරලා වාර්තා කරනවා හරිනේ කමා තියෙනවා inverted commas උපුටා ගැනීමේ ලකුණු තියෙනනේ අපි පුංචි වාක්‍යයක් ගමු this is mine මෙය මගේය අන්න උපුටා ගැනීමේ ලකුණු කියන්න හරිනේ right ආදිත්‍යා කාවින්දි මයික් එක on වෙලා right ඔන්න මම report කරනවා ඔහු කිව්වා he said ඔන්න කමාවක් දැම්මා මේ inverted commas ඇතුළේ මේ ටික ඒ විදියටම ලියනවා this is mine right inverted commas close කරලා dot එකක් තිබ්බා මෙන්න මෙහෙම ලියනවට තමයි ප්‍රකෘති කතනයනේ ප්‍රකෘති කතනය කියලා කියන්නේ direct speech එක ඉගෙන ගන්න දෙන්නේ මේ ලකුණු ගන්න එකයි dot එක ඔන්න ඊළඟ එක තමයි වැඩි ඉගෙන ගන්න දෙන්නේ indirect speech reported speech විකෘති කතනය යමෙකු කියූ දෙයක් රිපෝටර්ගේ වාර්තා කරන්නාගේ වචන දාලා වාර්තා කරනවා ඔන්න මම මේක report කරනවා he said right කමාව නැහැ සම්බන්ධක පදයක් දැම්මා that මේ this එක මෙහෙට එනකොට ආපහු දැක්කේ දෙන්න is මෙහෙට ආවා was උනා මගේය කියලා කිව්වේ ඔහු එහෙනම් ඒක is
ඔහුගේ බවට පත් වෙනවා. හරිනේ? දැන් පුතේ මේ වාක්‍ය කෑලි තුනකට බෙදෙනවා. ඔන්න එක කෑල්ලක්, ඔන්න අනිත් කෑල්ල, ඔන්න අනිත් කොට. මේ තමයි කිව්ව කෙනා වාර්තා කිරීමට යොදා ගන්න ක්‍රියාපදය reporting verb. මේ තමයි කිව්ව ටික reported section. වාර්තා කරන ලද කොටස. කිව්ව කෙනයි වාර්තා කරපු කොටසයි අතර සම්බන්ධ කරන කෑල්ල මේ තියෙන්නේ. We call it the linking word. අපි එයාට කියන සම්බන්ධක පදේ. මේ කොටස් තුන එකට එකතු වෙලා තමයි reporting verb මේ reported speech එකේ එක වාක්‍යයක් හැදෙන්නේ. මේ තුන් දෙනාම ඉන්නේ. හරිද? right. අපි එහෙනම් අද එතන ඉඳලා සටහන් කරගෙන යනවා. එතන ඉඳලා සටහන් කරගෙන යනවා. හරිනේ? ධ්‍යාන අනුමාත්‍රිකාව ගන්න reporting verb. reporting verb. වාර්තා කිරීමට යොදා ගන්නා ක්‍රියාපද. දැන් පුතාලා 10 නේ. ඔක්කොම ටික කියලා දෙනවා. 11 දී නෑ summary. reporting verb. වාර්තා කිරීමට යොදා ගන්නා ක්‍රියාපද. right. අපි මෙයා මේ පැත්තේ simple present වලින් දාන්න. සරල වර්තමානයේ. පුතාලා මේ පැත්ත simple past එකෙන් ලියන්න ඕන ලබන සතිය. ඕන. හරි පුතේ? හරි. එහෙනම් ලියාගෙන යන්න. number 1 he said. තේරුමාශන ලියමු. he said. එහා පැත්ත අතීතෙන් ලියන්න ඕන. number 2 he tells. he tells. තේරුම සමානයිනේ. ඔහු කියනවා. he says, he tells. next he says to me. ඔහු මට කියනවා. ඔහු මට කියනවා. oh sorry take දුනා එතන. he says to me. he tells me. උදාහරණ පේන නේද විශේෂත්වයක්. මට කියනවා says දැම්මොත් to me ඕනේ. tells එක to නෑ. to නෑ. he tells me. ඔන්න වෙනසක් හඳුන්වනවා. එහෙනම් කියන්නකෝ ඔයා කියනවා. you say. ඔයා කියනවා. you tell. ඔයා මට කියනවා. you say to me. ඔයා මට කියනවා. you tell me. you test දාන්නේ නෑනේ නේ. right. number 5 he asks. he asks. ඔහු අහනවා. වැඩිම තේරුම ඔහු අහනවා. වරහන් ඇතුලේ චූටිවට ලියන්න. ආස්ක් එකේ තව තේරුමක් තියෙන පුතේ. ඉල්ලා සිටිනවටත් කියන. next one he requests. he
request. තේරුම ලියන්න. he requests. ඔහු ඉල්ලා සිටිනවා. right ඔන්න දැන් වාර්තා කරන වාක්‍ය පටන් ගන්න ක්‍රම 6ක් කිව්වා. right කියාගෙන යමුද මේ හතක් ගාලා. he says, he tells, he says to me, he tells me, he asks, he requests. මේවා වර්තමානයෙන් නෙමේ වැඩි හරියම්ම දෙන්නේ 99.9%ක්ම අතීතයට දාන්න. මෙයා මෙහි අතීතයට ලියන්න ඕන. පුතාට පසුව ලියන්න ඕන නම් ටක් ලිව්වා. he said. පුතේ එත් අකුර ලොකු වෙන්නේ නැහැ. ඒකේ උසට එන්න ඕන. he said. ඔහු කිව්වා. දැන් ඉතින් ටික කෙරෙද්දි ලියන්න ඕන. right. හත්වෙනියා he commands. He commands. Police orders. තේරුම කියන්නම්. He wants to know. Sirasa reports. The principal questions. He complains. He complains. ඔන්න වාර්තාකරණය පටන් ගන්න හැටි 12ක් දුන්නා. He complains. දැන් එතකොට පුතාලට මේ ක්‍රම ටිකෙන් අර වෙන පටන් ගන්න විදි දෙන්නේ නැහැ. තව දෙන්නෙක් විතර දිනන ටිකක් high standard වලදී භාවිතා වෙන ඒවා. right. he inquires කියලා කෙනෙක් ඉන්නවා. පසුව අපි ඒක තුනයි බලමු. හරි පුතේ තේරුම් අවශ්‍යවා. මොන මං ආයි කියනවා. he commands, police orders, he wants to know, Sirasa reports, the principal questions, he complains. මම මෙතන ඔක්කොම ඒක වචන පද භාවිතා කරා. තේරුම් ලියන්න පුතේ. he commands. ඔහු අණ දෙනවා. අතීතේ නෝනේ. ඔහු මට අණ දුන්නා. කාමරයෙන් එළියට බැහැවිය කියලා. වාර්තා කරන්නේ. police orders. පොලිසිය අණ දෙනවා. police orders. පොලිසිය අණ දෙනවා. he wants to know. ඔහුට දැනගන්න අවශ්‍යයි. ඔහුට දැනගන්න අවශ්‍යයි. right. Sirasa report. Sirasa වාර්තා කරනවා.
පිරස report. පිරස වාර්තා කරනවා. Next, the principal question. විදුහල්පතිතුමා ප්‍රශ්න කරනවා. විදුහල්පතිතුමා ප්‍රශ්න කරනවා. last one ටිකක් අඩුවෙන් යෙදෙන එක. he complained. ඔහු පැමිණිලි කරනවා. ඔහු පැමිණිලි කරනවා. right? ඔන්න පුතේ එතකොට report කරනකොට ආරම්භ කරන විදි කීපයක් තමයි ওই මන් දුන්නේ. වැඩියෙන්ම ඔය අතරින් භාවිතා වෙන එක්කෙනා මතකයිනේ පුතේනේ. says කියන වචනේ තමයි වැඩියෙන්ම භාවිතා වෙන්නේ දැනට. 11 පන්තියට ආවහම හරි නේද? අර ප්‍රශ්න අහනකොට පොඩි තා වෙනස් දෙන්නෙක් ඉන්නවා. හැබැයි 9 පන්තියේ ප්‍රශ්න අහන ඒවා තිබ්බනේ. right ඒ වුණාත් ඉතින් 9 පන්තියේදී ඔක්කොම ඉවර කරන්න බැරි වෙනවා. කිව්වට තේරෙන්නේ නැහැ සමහර ඒවානේ. හරිනේ? දැන් පුතාලේ ගෙදර වැඩේ ඔන්න මේ පැත්ත සම්පූර්ණ කරගෙන ඉන්න ඕන past tense එකෙන් දාලා හරි ලේසි හරිනේ. right, sub topic අනුමාත්‍රිකාව reporting positive imperatives කියලා දාන්න. reporting වාර්තා කිරීම. positive ඇත්ත යන අර්ථයේ. imperative විධික්‍රියා අනුමාත්‍රිකාවක්. reporting positive imperative. ඇත්ත යන අර්ථයේ විධික්‍රියා වාර්තා කිරීම. right. විධික්‍රියා මතකයි නේද? විධික්‍රියා මතකයි නේද? විධික්‍රියාවක් කියන්නේ නේ කවුරු හරි කෙනෙකුට මොනවා හරි දෙයක් කරන්න කියලා ඉල්ලා සිටින්න හරි අන දෙන්න හරි පාවිච්චි කරන ඒවානේ. එයා ළඟ තියෙන්නේ verb ක්‍රියාපදය විතරයි. ක්‍රියාපදෙන් පටන් ගන්න ඒවා report කරනවා. හරි නේද? ක්‍රියාපදෙන් පටන් ගන්න ඒවා report කරනවා. අපි ගමු උදාහරණයකට drink some coffee. කෝපි ටිකක් බොන්න. අන්න ක්‍රියාපදෙන් පටන් ගත්තේ. හොඳේ ඒක තමයි වැදගත්ම එක. මම මේක report කරනවා. ඔන්න කිව්ව දේ quotation mark පුතාගෙන ඉන්නේ ලකුණු අතර තියෙන. දැන් මේක report කරන්න හදා. හරිනේ? right. අම්මා කිව්වා කෝපි බොන්න කියලා. අපි මෙහෙම කරමු. අපි වාර්තා කරමු සෙල්ල වර්තමානයේ. අම්මා කියනවා. හරිනේ? ඔන්න මේ තමයි reporting verb එක. දැන් පුතේ ක්‍රියාපදෙන්නේ පටන් ගන්නෙ. අන්න එතකොට මෙතෙන්ට පාවිච්චි කරන්නේ ගැට වෙනුවට කවුද? to. to දානවා. ක්‍රියාපදේ මෙහෙට එනවා. simple වෙනවා. no change. වෙනස් කරන්න බෑ. හොඳේ. mother says to drink coffee. අම්මා කියන කෝපි බොන්න කියලා. ඔන්න ඒකමයි. B පැත්තට එමු. අම්මා කිව්වා. mother said. වැඩියෙන්ම අතීතෙට එන්නේ. හරිනේ? දැනුත් එහෙම තමයි. to. එතකොට drink එක drank වෙනවද? අපෝ නෑ. ඇයි ඒ? to තියෙනවා.
to එකට පස්සේ පුතේ ක්‍රියාපදය වෙනස් කරනු නොලැබේ. ඕන්න මතක තියාගන්න. වැදගත්ම දේ එතකොට හරිනේ. set දැම්මත් ක්‍රියාපදයෙන් පටන් ගන්නේවා report කරනකොට that were to විතරයි to එක මූලික රූපේ තියෙන්නේ. මතකයිනේ හොඳට පුතාලට? හරි. එහෙනම් මට කියලා පෙන්නන්න drink some tea. coffee ටිකක් බොන්න අම්මා කියනවා කෝපි ටිකක් බොන්න කියන mother said to drink මෙතන some වෙනවා පුතේ නේද? some coffee. right. දැන් අපි ඉතින් අම්මා කිව්වා කෝපි ටිකක් බොන්න කියලා mother said to drink some coffee. එච්චරයි. හරිනේ පුතේ? හරි. දියුම් වෙනන්ටක් ගාඩරුවක් දාලා ක්‍රියාපදයකින් ආරම්භ වන ඇත යන අර්ථයේ විධික්‍රියා වාර්තා කිරීමේදී ක්‍රියාපදයකින් ආරම්භ වන ඇත යන අර්ථයේ විධික්‍රියා වාර්තා කිරීමේදී that යොදනු නොලැබේ. highlight එකක් තියෙනම් highlight කරන්න පුතේ. that නොලැබේ. that යොදනු නොලැබේ. I කියන ක්‍රියාපදයකින් ආරම්භ වන ඇත යන අර්ථයේ විධික්‍රියා වාර්තා කිරීමේදී that යොදනු නොලැබේ. ඒ වෙනුවට to යොදමින් පිටුපසින් ක්‍රියාපදය වෙනස් නොකොට භාවිතා කරයි. පිටුපසින් ක්‍රියාපදය වෙනස් නොකොට භාවිතා කරයි. example E.G. හොඳේ ex දාන්න make a cake එකක් හදන්න. sister says සහෝදරිය කියනවා. B sister said දාලා report කරන්න. උදාහරණ පේනෝනේ sister ගේ s එක ලොකුයි said ගේ s එක පොඩි. හොඳේ capital simple. මේ ටික සම්පූර්ණ කරන්න පුතාලා.
sister says, sister said. right one check කරන්න පුතේ. make ක්‍රියාපදයකි to ක්‍රියාපදයකි to make වෙනස් නොවේ වෙනස් නොවේ right ඉදිරි පදේ a cake දැන් කමාය මේ දෙන්න පුතේ ඔන්න sister says to make a cake sister said to make a cake සහෝදරිය කියනවා කේක් එකක් හදන්න සහෝදරිය කිව්වා කේක් එකක් හදන්න එස්තරික්මා තරු ලකුණා sit here මෙතනින් වාඩි වෙන්න father said කියලා දාලා වාර්තා කරන්න තාත්තා කිව්වා right sit here මෙතනින් වාඩි වෙන්න ඊළඟට පුතේ ගොඩක් අයගේ පොඩි ඉල්ලීමක් තියෙනවා ක්ලාස් එක 7ට ආරම්භ කරන්න කියලා. මේ ගොඩක් සමහර අයට ෆෝන් අවස්ථ වෙලා ලැබෙන්නේ ඒ නිසා උදව්ව වශයෙන් එහෙම කරන්න කියලා. අපි එතකොට ඒ උදව්ව කරමු. ඒ නිසා ලබන සතියේ ඉඳලා අපි ක්ලාස් එක 7ට ආරම්භ කරමු. හරිද පුතේ? අපේ ඉඳලා 9 දක්වා පුතාලා 6:00ට රෙඩි වෙන්න රෙඩි වෙලා මේ දීප කොටස් හොඳට ස්ටඩි කරලා ඉන්න right ඊට පස්සේ අපි 7ට සර් 8ට ක්ලාස් එකක් තියෙනවනේ එයා මට පස්සේ සර් එයා 7:30ට විතර දාගන්න බැරිද බෑනේ right ඉතින් ක්ලාස් එකක් තියෙනවා සර් මට ඒ පාන්ති තියෙන අය මට මැසේජ් එකක් දාන්න මෙන්න මේකට 7:07යි 698යි 23:39ට හෝ 71යි 813යි 70යි 88 පොඩි මැසේජ් එකක් දාලා තියන්න. කට පන්තියක් තිබේ කියලා. මොකද්ද මෙහෙන? right sit here මෙතනින් වාඩි වෙන්න. එයා report කරාම චූටි වෙනසක් වෙනව නේද? ඒක මම ලබන සතියේ කියන්නම්. මෙතනින් වාඩි වෙන්න තාත්තා කිව්වා මෙතනින් කියන එක වෙනස් වෙනෝනේ. father said to sit here කියන පදය පුතේ මේන්න මෙහෙට එනකොට මොකක් වෙනවද? දෙයා බවට පත් වෙනවා. ඇයි ඒ? said අතීතයි past වුණා. ඒ නිසා මේ පදය change වෙනවා. එයා වෙනස් වෙනවා. මම තා විස්තර කරන්නම් ඒක ලබන සතියේ එහෙම පාඩම් කරගන්න පද්ධතියකුත් එක්කම දෙන්නම්. අපි පසු එක වැඩියෙන් සාකච්ඡා කරමු. father said to sit there. තාත්තා කිව්වා එතනින් වාඩි වෙන්න කියලා. හරිද? right. නම් තග්ගාලා අර පාඩම් කරන කොලේ ගන්න. වැඩියෙන් ලකුණු ගැනීම පිණිස හැමදාම අපි විනාඩි 20ක් පාඩම් වැඩ කරනෝනේ. ඒකටක් ගාලා ලියාගමු අර දිග පටිය. right. ඔන්න කෙලවරේ ඩේට් සර් එහෙම කොලයක් හම්බුන්නේ නැහනේ. පසුව මගෙන් ඉල්ලගන්නේ Tamanට තියෙන පොත් ලයිස්තුවත් එක්ක ටියුට්ස් පොත්වල කවරදාන ඒවා හම්බුනේත් නැහැ සර්. ඔයා ටියුට්ස් ගත්තේ කොහෙන්ද? ගාල්ලේ ආකාශලා ගෙදරින්. කවුද? අපුගලද? ඔව්. right ඒකේ
ඔයාට දීලා ඇති වෙන පොලයක් කලින් පොල දීපු ඇතිනේ. ඉවර නම් මට පසුව කියන්න එක. සර් Right. ටියුට් පොත් විතරයි දුන්නේ. right අද දිනේ හරි 14යි 15 16 17 18 19 ලබන බදාදා වෙනකම් කරන වැඩ. right හැමදාම dictation අද එක පාඩම් කරන හැම දවසකම 1 2 දෙකම පාඩම් කරන සතියක 3 දවසක් විතර. හරිනේ පුතේ? right හෙට page 1 කියවීම් පොතේ පළවෙනි පිටුව කියවන්න. ඊළඟ දවසේ ටියුට් එකේ පළවෙනි පිටුව කියවන්න. අර කර්ලි heya ඒ ටික පාඩම් කරගන්න. ඊළඟට 17 වෙනිදාට reporting වාර්තා කරන කොටස් ටික පාඩම් කරන්න. ඒකම 18 වෙනිදා 19 වෙනිදා report කරන එකේ homework එක අර අතීතෙන් ලියන්නේ ආන්නේ 20 වෙනිදා ලබන බදාදා හැමදේම ආපහු ඔක්කොම මතක් කරලා තියාගන්න. එතකොට පුතාලා මෙතෙන්ට වෙලාව දාගන්න. රෑ 7 නම් 7 ඉවර කරේ 7:20 නම් 7:20 PM කියලා දාන්න. 12න් පස්සේ නම් උදේ නම් නේද? හරි. එතකොට පුතාලා අවංකව මේ ටික කරාම ඊළඟ පාඩමට හරිම ලේසියි. හරිනේ පුතේ? right ඊළඟ පුතේ අර dictation වල විශේෂත්වය අපේ ළමයින්ට වැඩියෙන්ම තියෙන ගැටලුව තමයි වචන තේරුම් ගන්න බැරි එක නේද? ඒ නිසා වචන තේරුම් ගන්න පුළුවන් ඡේද කියවනකොට ගොඩක් වැදගත් වෙනවා ඒක. right සර් ඔව් පසුව මට කතා කරන්න. සර් එතකොට හෙට මේ ලබන සතියේ පන්ති කීයද තියෙන්නේ? ඔබට මැසේජ් එකක් එවි කීයටද ආරම්භ වෙන්නේ කියලා එක. වෙනසක් වුණොත් මැසේජ් කොහොමද මැසේජ් එකක් දාන්න සර්. right හරිනේ පුතේ එහෙනම්. හරි. එහෙනම් හොඳට වැඩ කරලා right ඊළඟට ඔබට ඇගීමකුත් එක්ක ඊළඟ ටියුට් සෙට් එකත් එක්ක දෙනවා. මේ ටිකට හොඳට රෙඩි වෙලා ඉන්න එහෙමනම්. හරි. එහෙනම් පුතාලා හැමෝටම be safe පරිස්සමෙන් ඉන්න. right වැඩ ටික හොඳට කරන්න. අපි නැවත ලබන සතියේ හමු වෙමු. හරි නේද? පුතාලා ටියුට් ටික එහෙම හොඳට ෆයිල් එකකට දාලා ලබන අවුරුදු ස්පෙෂිෆික් ඕන වෙනව නේද? නිසා පරිස්සමෙන් තියාගන්න. එහෙනම් ගෙදර අම්මලා තාත්තලා හැමෝම මතක් කරා කියන්න ආදරෙන්. right හැමෝටම දුස්සරණයි දේ පිටයි. goodbye. Goodbye, sir. Goodbye. right Bye.